කොවිඩ් අරමුදල සම්බන්ධ ප්‍රශ්න. දැන් කොවිඩ් අරමුදලට මොකද උනේ කියලා ප්‍රශ්න කරා පහුගිය කාලේ ප්‍රශ්න කරුණා. දැන් ඒගොල්ලෝ දාලා තිනවා අරමුදලට කරපු දේ. දැන් මේ අරමුදලේ එකතු වෙලා තියෙන මුදල සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ ඉදිරිපත් කළ තියෙන වාර්තාවට අනුව 2021 5යි 10 වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වාර්තාවට අනුව අරමුදලට බැර වූ මුළු මුදල මිලියන 1752යි. දැන් ඔබ දන්නවා රාජ්‍ය සේවකයන්ගෙන් බලහත්කාරයෙන් වැටුපෙන් කපාගත්ත දිනක වැටුප. සාමාන්‍ය රුපියල් 1000ක් කැපුවා කියලා හිතුවොත් එහෙම ඒ 1000 රාජ්‍ය සේවකයෝ මිලියන 1.2ක් ඉන්නවා. ඒ මිලියන 1.2කින් වැඩි කරොත් එහෙම එතනත් එනවා සාමාන්‍යයෙන් මිලියන 1200ක් එනවා බිලියන 1.2ක් එනවා. අපි ප්‍රශ්න කරනවා මේ අරමුදලට බැර වෙච්ච මුදල් සම්බන්ධ වාර්තාවක් දෙන්න ඕනේ. මොකද්ද කොහෙන්ද කාගෙන්ද මුදල් හම්බුනේ කොහොමද මුදල් හම්බුනේ? රාජ්‍ය සේවකයන්ගෙන් කපපු ගාණ කීයද? කොතනින්ද කැපුවේ? කොච්චරක් කැපුවද? ඒ කපපු සල්ලි කොහොමද account එකට ඇවිල්ලා තියෙන්නේ? කොහෙටද ඇවිල්ලා තියෙන්නේ? ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ දැන් මේ වියදම් කළ තියෙන විදිහ. දැන් මේ වියදම් වාර්තාවට අනුව එකක් තමයි වාර්තා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් 10 වෙනි මාසේ 31 වෙනිදාට අදාළව වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ 31 10 වෙනි මාසේ 31 වෙනිදාට නොවැම්බර් 1 වෙනිදාට. ඒ නොවැම්බර් 1 වෙනිදාට ඉදිරිපත් කරපු වාර්තාවේ ඔවුන් සඳහන් කළ තියෙනවා නිරෝධායනයේ ක්‍රියාවලිය උපදේශන වැඩසටහන් සඳහා මිලියන 24ක් ගියා කියලා. දැන් මේ වාර්තාවේ ඒ උපදේශන වැඩසටහන් කියන එක නැහැ. එතකොට ඒ ශීර්ෂයේ මේකේ අතුරුදහන් උනේ කොහොමද? එතකොට ඒක කොහෙටද ගියේ? එතකොට මේ වියදම දැන් මේක නැති උනේ කොහොමද? පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ දැන් මේකේ තියෙනවා දැනුවත් කිරීම සඳහා මිලියන 68ක් ගියා කියලා. මිලියන 67යි 67 මිලියන 5,43967ක් වියදම් වුණා කියලා දිනවා. ඒතකොට දැන් මිලියන 68ක් කියලා හිතුවොත් මිලියන 68ක් වියදම් කළ දෙනවා දැනුවත් කිරීම වැඩසටහන සඳහා. මොකද්ද මේ දැනුවත් කිරීම? මිලියන 68ක් වියදම් කළ කරපු දැනුවත් කිරීම මොකක්ද? මේ මාධ්‍ය ආයතන හරහා දැන්වීම් දානද මිලියන 68ට වියදම් කරේ. එතකොට සාමාන්‍යයෙන් මේගොල්ලෝ ඡන්ද වලටත් තමන්ගේ දැන්වීම් දා ගන්න නොමිලේ මේ මාධ්‍ය ආයතන හරහා. එතකොට ඒ දැන්වීම් දා ගන්න පුළුවන් අය දැන් මේ මිලියන 60ට වියදම් කරේ දැනුවත් කිරීම සඳහා කියලා ඇඩ්වර්ටයිස්මන්ට් සඳහාද. ඒතකොට මිලියන 67ක් ඒකට වියදම් කරනකොට ඊළඟට වියදම් කරලා තියෙනවා ගිලන් රථ සඳහා මිලියන 194ක්. ගිලන් රථ 10ක් සඳහා. ගිලන් රථ 10කට මිලියන 194ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ගිලන් රථයකට මිලියන 19.4ක්. නැත්නම් ලක්ෂ 194ක් ගිලන් රථයකට වියදම් කරලා තියෙනවා. දැන් අපි හොයලා බැලුවා ගිලන් රථවල ගාණ කීයද කියලා. ඒ කියන්නේ මේ කියන ගණන් වලට අනුව ගත්තොත් එහෙම දැන් Toyota සාමාන්‍යයෙන් Toyota එකේ පටන් ගන්නේ මේ කියන ඇම්බියුලන්ස් එකක් නැත්නම් ගිලන් රථයක් පටන් ගන්නේ ඩොලර් 40000න් පටන් ගන්න. ඒක ලක්ෂ 80ක් වැඩි කරලා අපි හිතුවා ලක්ෂ 80කින් Benz එක නැත්නම් Ford එක පටන් ගන්නේ ඩොලර් 35000කින් ඒක ලක්ෂ 70 විතර. Ford එක Ford EX කියලා තියෙනවා තව වර්ගයක්. ඒක ඩොලර් 45000න් ගන්නේ. Benz සමාගමෙන් ගත්තොත් එහෙම ඩොලර් 65000 කියන්නේ ඒ කියන්නේ ලක්ෂ 130ක් වෙන්නේ. එතකොට Benz එකෙන් ගෙන්නුවත් ඇම්බියුලන්ස් එකක් ලක්ෂ 130යි යන්නේ. අපි අහනවා ආණ්ඩුවෙන් ලක්ෂ 194ක් ඇම්බියුලන්ස් එකට වියදම් වුණේ කොහොමද? මොකද මේක සාමාන්‍යයෙන් වැටෙන ස්පෙෂල් කැටගරි එකට. මේකට කිසිම ආකාරයක කවුරු ගෙන්නුවත් බදු අය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මේකට වෙනම මේ බද්දක් වදින්නේ නැහැ. බොහොම පොඩි ඩියුටි එක කියන්නේ පොඩි බද්දක් ආයෙ වෙනවා. ඩියුටි ෆ්‍රී මේක ගෙනන්න පුළුවන්. ලක්ෂ 2ක සාමාන්‍ය ලක්ෂ 2ක විතර. ඒ නිසා මේකට බද්දක් වදින්නේ නැහැ. එතකොට මෙතරම් නැව් ගාස්තුත් මේකට එකතු කරොත් එහෙම මෙතරම් විශාල මුදලක් වියදම් කරලා ගෙන්නපු ගිලන් රථකෝ. නැත්තම් මොනවද ගෙන්නන්න යන්නේ? ඒක රටේ ජනතාවට හෙළි කරන්න. එතකොට මේ අරමුදලට කළා තියෙන දේ මිනිස්සුන්ගේ අමාරුවෙන් රජයේ සේවකයන්ගෙන් වැටුප් කපාගෙන දවසක වැටුප කපාගෙන එකතු කරපු අරමුදලත් එක්ක කරලා තියෙන මේ කරලා තියෙන පිස්සුව තමයි මේ තියෙන්නේ. ඒතර අපි රටේ ජනතාවට කියනවා මෙන්න කරලා තියෙන වැඩ ටික. දැනුවත් කිරීම සඳහා කියලා මිලියන 67ක් වෙන් කරලා තියෙනවා. මේ ජනතාවගේ මුදල් මේ මිලියන 194ක් කරන් තියෙනවා පාස් කරලා තියෙනවා ගිලන් රථ වලට. ඉතින් ඉතුරු වියදම් අපිට කියන්න බෑනේ. දැන් එන්නත් කරන්නේ සඳහා මිලියන 41ක් කියලා දාලා තිනවා. ICU වෙනදන සඳහා මිලියන 7.7ක් කියලා. ඉතින් මේ වියදමුත් අපි ඒවා තව ශීර්ෂ වලට උපශීර්ෂ වලට ගිහිලා හොයලා බැලුවොත් එහෙම මේවා ඇතුලේ කරලා තියෙන හපංකමත් හොයාගන්න පුළුවන්. ඒ නිසා වහාම ජනතාවට හෙළිදරව් කළ යුතුයි මේ වියදම් සම්බන්ධ. මේ අරමුදලට කීයක් ආවද? ආවේ කාගෙන්ද කොහොමද ආවේ? ඒවා වියදම් කරපු විදිහ මොනවද? මේ කියන ගිලන් රථ මොනවද? ඒ නිසා ජනතාවට අපි හෙළිදරව් කළ යුතුයි කියලා ආණ්ඩුවට කියනවා. එතකොට දැන් කොවිඩ් අරමුදල තත්වයක ඊළඟට මේ එන්නත් කරන ක්‍රියාවලිය. දැන් මේ එන්නත් කරන ක්‍රියාවලිය අතිශයින් වගකීම් විරහිතයි. සාමාන්‍යයෙන් අපි මීට කලිනුත් කියලා දෙනවා ලංකාව එන්නත් කරන්නේ සඳහා විවිධ රෝග වලට එන්නත් කරන්නේ සඳහා නම් දරාපු රටක්.
කියන්නේ විශේෂයෙන් ලංකාවේ ප්‍රාදේශීයව ඉන්න ඒ PHI මහත්තුරු ඒ වගේම මිඩ්වයිෆ්ලා මේ ඔක්කොමලා විශාල වෙහෙසක් වෙලා ලංකාවේ තුරන් කරපු රෝග ගණනාවක් තියෙනවා එන්නත් කරන ක්‍රියාවලිය ඉතාම ප්‍රශස්ත මට්ටමේ ක්‍රියාත්මක රටක්. දැන් මොකද්ද මේ එන්නත් කරන්නේ කියලා සිද්ධ වෙන්නේ? පෝලිං ගස්සනවා එක එක තැන්වල එක එක විදිහට එන්නත් ලබා දෙනවා. ඒ පෝලිං ගස් දැන් සාමාන්‍යයෙන් මේක වෙන රටවල කරලා තින්නේ මේ අදාළ දිනයක් දෙනවා. ඒ අදාළ කෙනාට එයා ඒ දිනේට වෙලාවට ඇවිල්ලා එන්නත ගහගෙන යනවා. එහෙම තමයි වෙලා තියෙන්නේ. දැන් මේක එහෙම නෙමෙයි මේක ඇත්තටම අර දන්සල් වඳින්න ගියා වගේ. මිනිස්සු පෝලිං වල ඉන්නවා. ඇත්තටම ඊළඟට හැදෙන්නේ එන්නත් පොකුර. දැන් මේ යන ක්‍රියාවලිය දිහා බැලුවහම පස්සේ. ඇයි ආරක්ෂක වියදම් බිලියන 300 ගණක් වෙන් කරේ? මොකටද? ඇයි අධිවේග මාර්ගයක් හදන්නේ මේ අල්ලපනල්ලි? රත්නපුර අධිවේග මාර්ගය හදන්නද? කවුද කිව්වේ අධිවේග මාර්ගයක්? රත්නපුර මිනිස්සු අධිවේග මාර්ගයක් ඉල්ලුවද? එන්නත ඉල්ලුවද? අපි ප්‍රශ්න කරනවා. කවුද ඉල්ලුවේ අධිවේග මාර්ගයක් හදන්න කියලා? ඒ නිසා කිසිම ආකාරයක ආර්ථිකයේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? මොකද්ද රටක් විදිහට සමාජයක් විදිහට මුහුණ දෙන ප්‍රශ්නික දේරුම් ගන්න බෑ. ඒ නිසා අපි කියන්නේ මේක තවදුරටත් කොවිඩ් වසංගතේ නෙමෙයි මේක කොවිඩ් අපරාධය. මනුෂ්‍යත්වයේ අපරාධය දෙවෙනි ප්‍රාස්කු ප්‍රහාරයේ වකීම් විරහිත ස්වභාවයේ දෙවෙනියට පෙන්න දේ එදා වකීම් විරහිතභාවය ආවේ එක විදිහකට අද වකීම් විරහිතභාවය වෙලා තියෙන තව විදිහකට ඊළඟට දැන් සෞඛ්‍ය සේවකයන් තත්ත්වය මේ තියෙන්නේ කොළඹ ජාතික රෝහලේ ඉඳලා මතුගම බස් රථය යන සෞඛ්‍ය සේවකයෝ මේ ඡායාරූපේ සාමාන්‍ය සමාජ ජාලාවල තියෙන ඔබට ගන්න පුළුවන් අපි ලබා දෙන්නම් මේ යන්නේ බස් වල මේ එල්ලිලා එක බස් එකක 70 80 යනවා මේ යන අය දැන් මේ රට වැහුවාන් පස්සේ මේ වහලා තියෙන තත්ත්වය තුල මේ සේවකයන්ට යන්න විදියක් නැහැ. අද අපි රෝහල් ගණනාවකට කතා කරා ඒ රෝහල් ගණනාවෙම සෞඛ්‍ය සේවකයන්ට ගෙදර යන්න විදියක් නැහැ. ප්‍රවාහන පහසුකමක් සකසලා නැහැ. ඉතින් ඔන්න සෞඛ්‍ය සේවකයන්ට අත්දලා තියෙන ඉරණම. අපි ප්‍රශ්න කරනවා ආණ්ඩුවෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ගර්භණී කාන්තාවන් දෙදෙනෙක් මිය ගිහිල්ලා ඒක වාර්තා නොකර තියෙනවද? අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා එවැනි කරුණක් සම්බන්ධයෙන් අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා දැනට වාර්තා කරලා තියෙන ගර්භණී කාන්තාවන් මිය ගියාට වඩා දෙදෙනෙක් වාර්තා නොකරපු දෙදෙනෙක් ඉන්නවද? ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මොකද්ද මේ තොරතුරු වසන් කරලා කරන්න යන ක්‍රියාවලිය මොකද්ද අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. අදත් කොළඹ ජාතික රෝහලේ ගර්භණී කාන්තාවන්ට සේවය කැඳවන්න නොකදී විතු කියලා අන්තිම ගහපු චක්‍රලියකින් අන්තිමට දාන්න මතක් වුණා. මොකද අප්‍රේල් 27 වෙනිදා චක්‍රලියකක් ගැහුවා ඒකේ ගර්භණී කාන්තාවන් ගැන නැහැ. ඊට පස්සේ ගර්භණී කාන්තාවක් මිය ගියා. මිය ගියාට පස්සේ ඊළඟට ගැහුවා මැයි මාසේ මුල චක්‍රලියක. ඒ චක්‍රලියකේ දැම්ම ගර්භණී කාන්තාවන් සේවයට කැඳවන්න එපා කියලා. අදත් කොළඹ ජාතික රෝහලේ ගර්භණී කාන්තාවක් සේවයට කැඳවලා තියෙනවා. අපි වක්කීමෙන් කියනවා. අපිට නම් ගම් ඕන නම් කියන්න පුළුවන්. එතකොට මේ සිද්ධ වෙන්නේ මොකද්ද? එතකොට සමාජයක් විදිහට මේ ව්‍යසනයේ මේ මහා දවල් සිද්ධ වෙන මහා අපරාධයට කවුද වග කියන්නේ? අපි අහන මේ මිනිස්සුන්ගේ ජීවිතනේ. ඒගොල්ලෝ සාමාන්‍ය ස්වභාවික තත්ත්වයක් යටතේ ඉඩ කාලයක ජීවත් වුණා මියද නැද්ද? මැරණ නැද්ද? එතකොට මේ මිනිස්සු දැන් මේ පාස්කු ප්‍රහාරයේ මැරිච්ච ඉලක්කම ඒක සම්බන්ධ විශාල සාකච්ඡාවක් තියෙනවා විශාල කම්පනයක් සමාජ තියෙනවා. දැන් අපිට මැරණ ඉලක්කම කියන්න පුළුවන්. ප්‍රධාන ප්‍රශ්නේ අපි සෞඛ්‍ය සේවක විශාල ප්‍රමාණයක් මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරා. අද සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වෙනකොටත් නැහැ සිටුේෂන් ඇනලිසිස් එක. ඒ කියන්නේ මේ තියෙන තත්ත්වයේ සම්බන්ධයෙන් වාර්තාවක් මේ වෙනකොටත් නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය. දැන් අතරමැද මධ්‍යස්ථාන කියලා මධ්‍යස්ථාන තියෙනවා. ඒ අතරමැද මධ්‍යස්ථාන වෙන සිද්ධි ගත්තොත් එහෙම ඒකේ ඊළඟට තව ටික දවසකින් ඒකේ සිදුවීම් වාර්තා වෙන පටන් ගනී. අපි වක්කීමෙන් කියනවා අපි මධ්‍යස්ථාන ගණනාවක් සම්බන්ධව සොයා බැලුවා. ඒ මධ්‍යස්ථාන ගණනාවක වෛද්‍යවරයෙක් නැහැ. වෛද්‍යවරු සම්බන්ධ වෙන දුරකථන වලින්. කැම්ප් පාර්සල් ටික ගිහින් දෙනවා සමහර මධ්‍යස්ථානවල එතන ඉන්න අය තමයි ප්‍රෙෂර් චෙක් කරගන්නේ. තමන්ගේ රුධිර පීඩනය පරීක්ෂා කරගන්නේ එතන රැඳිලා ඉන්න අය. ඒගොල්ලොන්ට තියෙන උපකරණ තියෙනවා. ඒ උපකරණ හසුරුවන දී කියලා දීලා තියෙනවා. ඒගොල්ලෝ කරගන්නවා. ඉතින් මේකද මේ කියන අර මේ සෞඛ්‍ය දැන් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේවා අපි බලා ගන්න ලෑස්ති කියලා හමුදාපතිවරයා ලොකු උද්දාහමෙන් කිව්වනේ කතාවක්. ඒ කතාවද මේ දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට සමහරු PHI මහතුරු ඇවිල්ලා අර නිරෝධායනට කියලා අරන් යනවා. අරන් ගිහිල්ලා අපි අත්දැකීම් අපිට පැහැදිලි තොරතුරු දත්ත තියෙනවා. සිදුවීම් එක්ක අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඇවිල්ලා ආපහු අතහැරලා දාලා යනවා කොහෙර ටවුන් එකේ. ටික දවසක් තියාගෙන ඉඳලා. දැන් අන්තිමට අතහැරලා දාපු කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ අතහැරලා දාද්දි කොළඹ වහලා. මේ ඇඳිරි නීති මේ කියන වර්ගයේ ඇඳිරි නීති පනවලා. ඒතර යන්න විදියක් නැහැ. මිනිස්සු සාමාන්‍යම වාහන වල අතපය දාලා කොහමද අතපය දික් කළා තමයි ගිහිල්ලා තිබුණේ. එතකොට මේ තත්වය මේකද දැන් කළමනාකරණය. ස්ථාන නැත්තම් මේ මර්ධනයේ සදා තියෙන කාර්යසාධක බලකායේ ප්‍රධානියෙක් වෙච්ච බැසිල් රාජපක්ෂ මහත්මයා මහත්තයා එයා විදේශගත වෙනවා. දැන් මේ තරම් විශාල අවදානමක් තියෙන වෙලාවක එයා ඒකේ මෙහුම් අධිකාරී ප්‍රධානියෙක් කියලා කියනවා නම්
ඉතින් මෙහෙම අධිකාරී ප්‍රධානී මොකක්ද දැන් ඇමරිකාවටලා කරන්නේ? ඇමරිකාවට ගියේ මොකටද? ඉතින් ඒ නිසා පැහැදිලි මේවට තියෙන වගකීම මොන වගේද කියලා. ඒ නිසා අපි නැවත නැවත අවධාරණය කරන්නේ මේක තවදුරටත් වසංගතයක් නෙමෙයි. මේක කොවිඩ් අපරාධය, ජනතාවට එරෙහි අපරාධයක්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්. පාස්කු ප්‍රහාරයේදී වක්කීම් විරහිතව වැඩ කරපු ආකාරයේ හැසිරීම තමයි මේ ආණ්ඩුව දක්වන්නේ. ඒ නිසා අපි මේ සියල්ල හෙලා දකිනවා.